නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්මාදිට්ඨිකෝ බන්තේ උච්චති කිතාවතානුකෝ බන්තේ අරිය ශ්‍රාවකෝ සම්මාදිට්ඨිකෝ හෝති ධම්මේන අවිච්ඡ ප්‍රසාදේන සමන්නාගතෝ හෝති ආගතං ඉමං සද්ධම්මන්ති ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා ඉඩහසර වෙන් කරගත්තා වූ ලංකාවාසී ලෝකවාසී සදහැවර පින්නතුනි ආරාධිත බෞතුන් සම්මාදිට්ඨියට පැමිණීමට උපකාර වන සුදුසු ධර්ම දේශනාවක් වදාළ මැනවි කියලා තමයි ආරාධනය කරලා තිබෙන්නේ. මේට ගැළපෙන ධර්ම පාඨය තමයි මම අරගත්තේ. ඒ ධර්ම පාඨයෙන් මේට පෙර ධර්ම දේශනා ගණනාවක් කරලා තිබුණත් ඒවා කරන්න නෙවෙයි මම මේ ගත්තේ. මේ අයට අදාළ ධර්ම දේශනාවක් කරන්න. මා දකිනවා මිනිස් සිත දිටි 3ක් යටතේ වර්ධනය වෙන බව. නියත මිත්‍යා දෘෂ්ටිය, දසවස්තුක සම්මාදිට්ඨිය, ආර්ය සම්මාදිට්ඨිය. මේවායින් නියත මිත්‍යා දෘෂ්ටිය දැකීමක් නෙමේ මුලාවක්. දසවස්තුක සම්මාදිට්ඨියත් යම් දැකීමක් තිබුණට ඒකෙත් යම් කිසි මුලාවක් තියෙනවා. මුලාව දුර වෙන දැකීම තමයි ආර්ය සම්මාදිට්ඨියක දිට්ඨියක් නෙමේ දැකීමක් බවට පත් වෙන්නේ. එතකොට දැන් මේ අය සම්මාදිට්ඨියට පැමිණීමේ කියන වචනෙන් ඔවුන් කෙබඳු අර්ථයක් ජනනය කරගෙන තියෙනවද දන්නේ නැහැ. මම ඒකේ සරලයක සහ සංකීර්ණයක වශයෙන් පෙන්වන්නයි කැමති වෙන්නේ. මේ සමාජයේ උපන් හැදුණු වැඩුණු අධ්‍යාපනය ලැබූ අය බුදු සමය හැදෑරුවා නම් සම්මාදිට්ඨිය කියන වචනයට යහපත් දැකීම කියන අර්ථය යටතේ ඉගෙන නොගත්ත කෙනෙක් නැහැ. නමුත් එපමණකින් සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙන්නේ නැති බව වුන් දන්නේ නැහැ. මන්දයත් අධ්‍යාපනයට නොගෙන වූ සම්මාදිට්ඨියක් ත්‍රිපිටකය තුල තිබෙනවා. ඒ කියන්නේ ත්‍රිපිටකය තුල තිබෙන්නේ සම්මාදිට්ඨි දෙකක්. සමාජයේ දන්නේ පව්පින් විපාක විශ්වාස කරන දසවස්තුක සම්මාදිට්ඨිය හෙවත් පෘථග්ජන සම්මාදිට්ඨිය පමණයි. නමුත් තව සම්මාදිට්ඨියක් තියෙනවා ආර්ය සම්මාදිට්ඨිය කියලා. දැන් මාර ගත්ත පාඩේ මේක විග්‍රහ කරනවා. ස්වාමීනි සම්මාදිට්ඨි කියලා කියනවා. කොපමණකින්ද මේ සම්මාදිට්ඨි කියලා කියන්නේ? ධර්මයේහි නොපිරිහෙන ශ්‍රද්ධාවෙන් යුක්ත වුණා වෙන්නේ ධර්මයට පැමිණුණ සම්මාදිට්ඨිය වෙන්නේ කොහොමද? අන්න ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨියක් තියෙනවා. ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨියකුත් තියෙනවා. කර්මයේ හොඳ එකට පැමිණීමේ සම්මාදිට්ඨියකුත් තිබෙනවා. සාමාන්‍යයෙන් රටේ ලෝකේ පවතින ධර්මදේශනාවල කර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය විස්තර කරනවා. දසවස්තුක සම්මාදිට්ඨිය, කම්මස්සකතා සම්මාදිට්ඨිය, භවගාමී සම්මාදිට්ඨිය කියන අර්ථවලින් අපේට තවත් වචනයක් එකතු කරනවා පෘථග්ජනයින් සඳහා සීමිත සම්මාදිට්ඨිය කියලා. මම හිතන්නේ මේ ආරාධිත බෞතුන් බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රාථමික සම්මාදිට්ඨිය විග්‍රහ කර ගන්නට නෙවෙයි. නමුත් ඒ ගැනත් ටිකක් කියන්න නැතුව බෑ. මේ දෙක විග්‍රහ කරනකොට දසවස්තුක කියන එකේ තේරුම කරුණු 10ක් විශ්වාස කිරීම කියන එක. ඒක තුළ තමයි අපේ මව්පියන් ගුරුවරුන් පූජ්‍යපක්ෂය අපව හික්මවා තිබෙන්නේ පවෙන් වැළකී පින්කම් කරන බෞද්ධයින් වශයෙන්.
පුතා තබා ගන්න ඕනේ. ඒකත් යහපත් දැකීමක්. ඒ යහපත් දැකීම තුළ මොකද්ද සිදු වෙන්නේ? පවෙන් වැළකුණොත් 100%ක් වළකින්න බෑ පෘථග්ජන කෙනෙකුට. නමුත් පව් පිරෙන එක නැත්නම් ලෝභ දේශ මොහ බලවත් වෙන එක පාලනය වෙනවා. නමුත් පින් පිරෙන එක නතර වෙන්නේ නැහැ. එතකොට පිනෙන් පරලෝ යාම කියන මාර්ගයට වැටෙන්න පුළුවන්. එතකොට ඒක යහපත් කර්ම විපාක මිනිසුන් අතර දෙවියන් අතර ලබන්න පුළුවන් භවයේ ගමන් කරන්න හේතු වන සම්මාදිට්ඨිය වෙන බැවින් තමයි ඒකට භවගාමී සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒ භව ගමන් කිරීම කියන වචනේ යටතේදී තවත් තේරුම් ගන්න දේවල් ටිකක් තිබෙනවා. ඒකත් මම දකින්නේ සම්මාදිට්ඨියක් විදිහට. ඒ කියන්නේ අපේ සිතට දැනෙන ආකාරයෙන්ද අපාය තිබෙන්නේ, දිව්‍ය ලෝකෙ තිබෙන්නේ, බ්‍රහ්ම ලෝකෙ තිබෙන්නේ කියලා උපකල්පනය කළොත් එතනත් මම දකින්නේ මිනිස්සු තුළ සම්මාදිට්ඨියක් නැහැ කියන එක. දැන් අපිට ඝන කයක් තියෙන මිනිසුන්නේ අපි ශරීරයට පොළොවට පස් වෙන. නමුත් තථාගතයන් වහන්සේගේ ගැන්වීම තුළ තිබෙනවා ඕපපාතික උපදිනා සත්වයක් ඇත කියන වචනයක්. අණ්ඩජ ජලාපුද සංසේචන කියන වචනට හා ඕපපාතික. මේ ඕපපාතික සත්වයයි කියලා කියන්නේ මේ අපිට වගේ ඝන කයක් තියෙන බාහිර ආලෝකයේ උදව්වෙන් ඇහැට රූප වැටුනහම රූප පේන කයක් තියෙන එකක් නෙවෙයි. ඒකයි ඔය මරණයෙන් පසු දුගතිගාමී වෙනවා කියන එකේ අපට පෙනෙන තිරිසන් සතුන් වගේ පේන සතුන් ඇරුණාම ඔය භූත ප්‍රේත කියන වචනට අයිති ලෝක මේ අපේ වගේ ලෝක නෙවෙයි. අපිට මව්පියන් ඉන්නවා වගේ අපිට ඥාති ඉන්නවා බාහිර ලෝකේ එළවලු පළතුරු වවනවා වගේ එහෙම එකක් නෙවෙයි. ඒක මෙහෙන් පව් එකතු කිරීම තුළ මනෝ ලෝකේ හැදුනා වූ ඒකට අදාළ දුක් විපාක විඳින්න සිදු වෙන්නා වූ ලෝකයක්. ඒක වුන්ට පවණක් ආවේනිකයි. ඒක දකින්න අපට බෑ එද්දිමතුන්ට ඒක බලන්න පුළුවන් එහෙම දුක් විඳින ආකාරය. එතකොට දෙවියන් කියන්නේත් බ්‍රහ්මයින් කියන්නේත් එබඳු අපි වගේ ලෝක තියෙන අපි වගේ මව්පියන් ඉන්න අපි වගේ කනමන හුස්ම ගන්න එකක් කියලා හිතුවොත් එහෙම වැරදි. ඒකත් ඕපපාතික ප්‍රතිසන්දියක්. ඒ පින පැත්තට හිත හදාගත්තාම ඒ ලෝකෙට වැටුනහම ඊට පස්සේ පින් විපාකයේ දිගටම භුක්ති විඳිනවා ගෙවෙනතුරු. එහෙම ඒ ලෝක සම්බන්ධයෙන්ොත් මේ මහ පොළොව වගේ තියෙන දේවල් කියලා සලකන්නේ නැතිව නමුත් ඕපපාතික උපදිනා සත්‍යයක් ඇත කියන එකේ ඒක නෑක් නෙමෙයි. නම ඒක තේරුම් ගන්න ඕන හැමෝටම යන්න අපායක් තියෙනවා හැමෝට යන්නම දිව්‍ය ලෝකයක් තිබෙනවා නෙවෙයි. පෞකල මිනිස්සයා යන්න අපාය හදාගෙන යනවා පින්කල මිනිස්සයා පින්කල මිනිස්සයා යන්න හදාගෙන දිව්‍ය ලෝකේ යනවා. ධාන වැඩුව මිනිස්සයා යන්න හදාගෙන බඹලෝ යනවා. අර හදාගත්තත් විතරයි තියෙන්නේ. එහෙමද ඔබ හිතන්නේ මේවා තියෙනවා අපි යනවා කියලාද හිතන්නේ? එහෙම වුණොත් ඒක සම්මාදිට්ඨියක් වෙන්නේ නැහැ. ඉතින් මේක මම මේ සමාජයට කියන්නේ බොහෝ දෙනාගේ අවබෝධය මදි බව අප දන්න නිසා. ත්‍රිපිටකයේ කියවින් පරිහරණය කිරීමෙන් මේ ලෝක පිළිබඳ විග්‍රහය අප තුලින් දකින්න ඕන. මෙතන කරන ක්‍රියාකලාපයන්ගේ ප්‍රතිඵලය තමයි අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ කියන්නේ. එතකොට මිනිසුන් විසින් තමන් කරන කර්ම අනුව හදා ගන්නවා ඒක. ඒක නැතුව නෙවෙයි. නමුත් ඒක මහ පොළොව වගේ තැනක තියෙනවා නෙවෙයි. ඔබේ සිහින ලෝකේ නැතිද? තියෙනවා. ඒක මෙහෙද තිබෙන්නේ? නැහැ. අන්න ඒ වගේ. මෙහෙන් හදාගත්ත ලෝකෙක ඔබ රැලි වෙනතුරු සිහින බලනවා. එතකොට ඒක නෑ නෙවෙයිනේ තියෙනවානේ. නමුත් ඒක ඔබට විතරනේ තියෙන්නේ. අපට නෑනේ. අන්න එහෙම එකක් බව තේරුම් ගන්න වෙනවා. ඉතින් මේ தත්වයන් තේරුම් නොගත්තොත් අපට ඕවත් සම්මාදිට්ඨි නෙමෙයි. ඊළඟට මේ සමාජයේ තවත් සිදුවෙන වරදක් මම දකිනවා. පෘථග්ජන සමාජයේ Tamanට ඕනෑ පැත්තට බුද්ධ ආගම අරන් යාමේ වරද බුදුදහමට අහිතකර ලෙස බලපානවා. මන්දයත් ක්‍රමයෙන් වාණිජකරණය වෙන එක නැත්නම් තවත් යම් කරණයන් වෙන එක තුල ඔවුන්ට ඕන පැත්තට හරවන් යනවා. දැන් තිරෝකොඩ සූත්‍රය අරන් බැලුවම ජානුස්සෝනි සූත්‍රය අරන් බැලුවම මියගිය හැමෝම සම්බන්ධයෙන්
පරදත්තූපජීවියා කියලා උපදින කෙනෙක් ගෙදරට එනවා. ගෙදරට ආවහම ඒ පුද්ගලයාට ගෙදර දොරේ කරන දේවල් පෙනෙනවා. මේ පෙනුනහම ඒ පින්කමක් කරනොත් ඒක දැකලා හිතේ උපදවා ගන්න සතුටට අනුමෝදනය කියලා කියනවා. අනුමෝදනයේ අර්ථය මෝදනයේ අනු සතුටු වීමයි, ඒක දැකලා බන සතුට අනුමෝදනයයි. ඒක දකින්න ඕන. එතකොට තථාගතයන් වහන්සේ ජානුස්සෝනි බමුණාට උත්තර දෙනවා. ඔහු තමයි අහන්නේ අපි මේ පින්කම් කරලා දෙන පින් ඔවුන්ට ලැබෙනවද කියලා. දෙන පිළිතුරේ සඳහන් වෙන්නේ අදාළ තැන හිටියොත් ලැබෙනව නැත්නම් නැහැ කියලා. ඒ අදාළ තැන කියලා කියන්නේ පරදත්ත උපජීවී කොට්ටාසේ විතරයි, වෙන කොහෙවත්ම නෙවෙයි. එතකොට අපි පින්කමක් කරලා අනුමෝදන් වෙනකොට ඔවුන්ට දැක ගන්න බැරි නම් අනුමෝදනයක් නැහැ. දැක ගන්න නම් ගෙදර ඇවිත් ඥාති ප්‍රේතෙක් වෙලා පරදත්ත උපජීවී ලක් වෙන. ඨාණය කියන්නේ ස්ථානය. අපි දෙවියන්ට පින් දෙන්න පුරුදු වෙලා හිටියට ත්‍රිපිටක දේශනා තුළ දෙවියන් කියන්නේ පිනෙන් උපන් අය, ඔවුන්ට පින් අවශ්‍යයි කියලා කියවෙන්නේ නැහැ. පින් අනුමෝදන් වීම කියන වචනේ තේරුම අරන් බැලුවොත් දැනගෙන සතුටු වෙන්න ඕනේ. එහෙනම් දෙවියන් අනුමෝදන් වෙන්න නම් දෙවියන්ටත් අපි කරන පින්කම් පේන්න ඕන. පේන්න නම් වුන් මං හිතන්නේ ගහක් ගලක් ගානේ, දේවාලයක් ගානේ, පල්ලියක් ගානේ, කෝවිලක් ගානේ යන්න වෙනවා පින් හොයා. නැතුව පේන්නේ නැහැ. එක තැන ඉඳලා බලන්න බෑනේ හැමෝටම. මේවත් සම්මාදිට්ඨි නෙවෙයි. ඒකයි මම කියන්නේ. නමුත් වර්තමානයේ බලන්නකෝ සමාජයේ නිවෙස්වල සහ විහාරස්ථානවල සානතුරු මාධ්‍යවල ධර්ම දේශනා කරන්නේ මොකටද කියලා. තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළා ගමින් ගමට යමින් මිනිසුන්ට ආර්ය සම්මාදිට්ඨිය ලබා දෙන්නට. තථාගතයන් වහන්සේ නිවෙස්වල දන්වලදා 9 වෙනි බණ කිව්වා. 9 වෙනි බණ කියන එකේ තේරුම මියගිය අයට පරදත්ත උපජීවීන්ට ලැබෙන හැටි, දුන්න අයට විපාක ලැබෙන හැටි. එයයි 9 වෙනි බණ. දානේ ආනිසංස ඔවුන් දැක්කහා අනුමෝදන් වෙන හැටි 9 වෙනි බණ. 9 වෙනි බණ වෙනම දෙයක්. ඒක බුදු සමයේ නිල පුණ්‍ය කර්මයේ පරිලෝකීය ඥාතින්ට පින් දෙන. අර ගමින් ගමට ගොස් කරපු ධර්ම දේශනාවල අග පුණ්‍යානුමෝදනාවක් නැහැ. ඒ කියන්නේ ඒවා අනුමෝදන නෙවෙයි. ඒවා මියගියාට පින් දෙන්න කියපු බණ නෙවෙයි. අසන මිනිස්සුන්ගේ සම්මාදිට්ඨිය, මිත්‍යා දෘෂ්ටිය දුරු කිරීමට සහ දසවස්තුක සම්මාදිට්ඨියට පැමිණ ආර්ය සම්මාදිට්ඨික භාවයට පත් කිරීම සඳහා දේශනා කරපු දේශනා. ත්‍රිපිටකයේ පුරාම මම කියවලා බලනවා මේ දේශනාවල අර 9 වෙනි බණ ඇරුණාම අනිත් දේශනාවල පින්දීමක් නැහැ. ඒක තමයි මම දකින ඇත්ත. නමුත් වර්තමානයේ ධර්ම දේශනා කරපුවාම බොහෝ දෙනෙක් පින් දෙන්නම කියන බණ තියෙනවා නේද මාධ්‍යවල. ඒගොල්ලොන්ට අහන්න ඕන නැහැ. බණ මොනවා කිව්වත් කමක් නැහැ, නන් ටික මතක් කරලා පින් දුන්නොත් ඇති. මේකත් සම්මාදිට්ඨිය නොවේ. ඒවත් හදා ගන්න ඕන. නිසා මතක තබා ගන්න වෙනවා පින් අනුමෝදන් විය හැකිනම් අනුමෝදන් වෙයි. නමුත් ඒක ධර්මදේශනාවක මුඛ්‍ය පරමාර්ථය නොවිය යුතුයි. ධර්මදේශනාවක මුඛ්‍ය පරමාර්ථය මගේ නම් මුඛ්‍ය පරමාර්ථය කුමක්ද? ලෝකයා මේ දේවල් තේරුම් අරගෙන ඉහාත්ම වශයෙන් නිවන සැනසෙන මඟ ගනීවායි කියන එක. ධර්මදේශනා කරන අයගේ මුඛ්‍ය පරමාර්ථයත් මේක ධර්ම දානයක්. උපන් දිනය වෙනුවෙන්, විවාහ සංවත්සරය වෙනුවෙන්, මව්පියන්ගේ යම්කිසි වර්ෂ පූර්ණයක් වෙනුවෙන් නැත්නම් උපන් දිනයක් වෙනුවෙන් ඔවුන්ට දැනගෙනම සතුට වෙන්න ඔවුන් වෙන් කරන්නා වූ ධර්ම දානයක්. එතකොට ඒක ඔවුනුත් දන්නවා, අහන අයත් ධර්ම ශ්‍රවණය කරනවා. අන්න ඒ ආකාරයට මේක තව ටිකක් හොඳ කරගන්නවා නම් මේ වැරදි පැත්තට ඇදගෙන යන්නේ නැතුව. ඒකයි මම කියන්නේ පු탁ජන පුද්ගලයෝ අර පින්කම් කරලා, ගෙදරට වැඩම කරලා, දාන දීලා, පරිස්කාර පූජා කරලා පින් දෙන්න පැන් වැඩීමක් නිල වශයෙන් තිබියදී තිරෝකොඩ සූත්‍රය තුළ ඒක ඉක්මවා යනින් සමස්ත ධර්මදේශනාවම පින් දෙන්න යොදාගත්තම මට නම් තේරෙන්නේ අන්‍ය ආගමිකයන් බුදුබණ තියෙන්නේ මේ ගෑට පින් දෙන්න කියලා වැරදි සංකල්පනයක් ඇති කරගන්නවා. ලෝකේ ඉන්නත් කල්පනා කරනවා බුදුබණ කියලා කියන්නේ මේ ගෑට පින් දෙන්න තියෙන එකක් කරුණාම අපට හැදෙන්න තියෙන එකක් නෙවෙයි කියලා. දරුවොත් උපකල්පනය කරන්න බැරි නෑ මේ බණ තියෙන්නේ පින් දෙන්න, අපි අම්මා තාත්තා මැරුණාම පින් දෙන්න බණක් කියමු, අපි බණ අහන්න ඕනේ නෑ කියලා. මේ උගුලෙන් මුදවා ගන්නට මම සෑහෙන කාලයක් තිස්සේ මෙහෙසෙනවා. කරුණු පැහැදිලි කරමින්. ධර්මදේශනා තව තවත් මාධ්‍යවලට දෙන්න. නමුත් ධර්මදේශනාවේ පරමාර්ථය ධර්ම දාණය ඇරුණාම දෙවෙනි පරමාර්ථයට දාගන්න පින් දීම, ඒක gederadi කරන්න දාණය දීලා පරිස්කාර දීලා.
හොඳට තේරුම් ගන්න ඕනේ. මේකත් සම්මා දිට්ඨියක්. මේ විදිහට පැහැදිලි කරලා ගත්තාම මේ දසවස්තුක කියන කාරණේදී යහපත් කර්ම කළොත් යහපත් විපාක තිබෙනවා කියන කාරණේදී අයහපත් කර්ම නොකරන්නට Taman පාලනය වෙන එක තමයි දසවස්තුක සම්මා දිට්ඨිය කියලා කියන්නේ. නමුත් වර්තමාන සමාජය තුළ උගතුන් බුද්ධිමතුන් ධනවතුන් ආදී කියන අය කරන ක්‍රියාකාරකම් දැක්කම ඒ කියන්නේ වැරදි දඬුවම් ලැබිය යුතු වැරදි කසාකෑම් හොරමැරකම් දැක්කම මම නම් දකින්නේ ඔවුන් තුළ දසවස්තුක සම්මා දිට්ඨියක් නැහැ කියලා. මන්දයත් ඒවට ඉහාත්ම වශයෙන් අහු වුණාම ලැජ්ජාව සහ දඬුවම් වගේම සිත අපිරිසුදුනහම පරලොව වශයෙන් හම්බ වෙන්නා වූ දඬුවම ඊට වඩා බරපතලයි. ඒක ස්වාභාවික ਸਰව සම්පූර්ණ සාධාරණ දඬුවමක්. ඔය මෙහෙදි නම් තින් නීතිඥයෙන්ට මුදල් දීලා නැත්නම් බොරු සාක්ෂි හදලා ඔක ලිහිල් කරගන්න නැත්නම් පොතේ තිබෙන වගන්ති වලට අනුව වෙනස් කරලා ලිහිල් කරගන්න පුළුවනි. නමුත් මේ චිත්තේන නීයති ලෝකෝ කියන වචනේදී සිත විසින්නේ මේක අරන් යන්නේ. එහෙනම් තමන්ගේ හිතට හොරෙන් කරන්න බැරි නිසා අදාළ විපාක වාරය දඬුවමක්. පව් පැත්තට ගත්තාම දඬුවමක්, පින් පැත්තට ගත්තාම ප්‍රසාද දීමනාවක්. මතක තබා ගන්න. අන්නේ දඬුවම් සහ විපාක විශ්වාස කිරීම තුළ මිනිස් සමාජයේ පවෙන් ඈත් වෙන එක තමයි දසවස්තුක සම්මා දිට්ඨියෙන් කරන්නේ. වඩාත් පිනට නැඹුරු වීම. එතනින් එහාට යමක් කරන්නේ නැහැ ඒකේ. පෘථග්ජන භාවයෙන් එහාට යමක් කරන්නේ නැහැ. මන්දයත් තව එහාට සද්ධර්මයට පැමිණීමේ සම්මා දිට්ඨිය තිබෙනවා. දැන් දසවස්තුක සම්මා දිට්ඨිය දේශනා කළේ ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා පවෙන් ඉවත් වීම කියන කාරණා මුල් කොටගෙන. ඊට වඩා ගැඹුරු දහමක් එහෙකේ නැහැ. නමුත් සද්ධර්මයට පැමිණීමේ සම්මා දිට්ඨිය දේශනා කළේ ඊට වඩා ගැඹුරු කරුණක් මුල් කොටගෙන. ඔය මම කියපු කාරණාවලට පැමිණෙන්නට ත්‍රිලක්ෂණය චතුස්සත්‍ය පටිච්චසමුප්පාදේ නිරෝධය දකින්න එක සතර සතිපට්ඨානේ මොනවද දැනගන්න ඕන නෑ. අප්‍රමාදී දැනගන්න ඕනෙත් නෑ. පව්පින් කියලා දෙකක් සිද්ධ වෙනවා. පව් කළොත් දුක් විපාක හම්බ වෙනවා. පුළුවන් තරම් ඒවා නොකර ඉන්න ඕන. යහපත යොදා ගන්න කල්පනා කරපුවම මොනම වණක් දැනගත්තේ නැති වුණත් මිනිස්සෙකුට මේ ලෝකේ ඉන්න මව වෙනුවෙන්, පියා වෙනුවෙන්, තමන් වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, දරුවන් වෙනුවෙන්, සහෝදරින් වෙනුවෙන්, ඥාතීන් වෙනුවෙන්, ගම වෙනුවෙන්, රට වෙනුවෙන්, අංගවිකල මන්ද බුද්ධික අය වෙනුවෙන් සහ සමන් අදහන සමය වෙනුවෙන් කාලය ධනය ශ්‍රමය කැප කළ හැකි. ඒ හැම එකක්ම පරාර්ථය අයහපත නෙවෙයි. එන ඕනෑ තරම් මුදල් හදල් මූල්‍ය පහසුකම් තියෙන අයට පින්කම් කරන්න මේ රටේ ලෝකෙ ඉඩ තියෙනවා. නමුත් ඒ සද්ධර්මයට පැමිණීම නෙවෙයි. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් මිනිසුන් අතර දෙවියන් අතර පැවිද්දේ ආයුර්ණ සැප බල හමු වෙනවා. ඇරුණාම අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. ඉතින් මේකට කතාවක් තියෙනවා. මම මේක කීප වතාවක් කියලා තිබෙනවා. මේ පින්නතුන් සමහර විට අලුතින් සවන් දෙන නිසා වෙන්නේ නැති මේ ප්‍රශ්නේ තිබෙන්නේ මම ඒක කියලා දෙන්නම්. ඒක ඔබේ කතාව බවට පත් කරගන්න වනපොතේ පවතින නම් මේක සුමනා රාජකුමාරගේ කාවගේ කතාව කියලා. ඇය අස්වරත් 50කින් වවන පිරිසක් එක්කලා ඇවිදින්න ඒවා නවත්තලා සංසුන් ගමනින් බුදුන් වහන්සේ වෙත යනවා සද්දයක් බද්දයක් නැති තැනට. ගිහින් උන්වහන්සේ සමග සාකච්ඡාවක් කරනවා. ඒක තමයි සුමනා සූත්‍රය කියන්නේ. ඒක උපකල්පිත සාකච්ඡාවක්. ඇත්තක් නෙමෙයි. ප්‍රශ්න හදලා ඉදිරිපත් කරනවා. මෙහෙම වුණොත් කියන අර්ථයෙන්. ඒකට සවන් දෙන්න. මේක තුල ඇත්තක් තියෙනවා. ඒකයි පැහැදිලි කරන්න ඕන. කතාව නෙමෙයි ඇත්තයි පැහැදිලි කරන්න ඕන. ඈ කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඔබලා වහන්සේ ළඟට එනවා ශ්‍රාවකයෝ දෙන්නෙක්. ශ්‍රද්ධාවෙන්, සීලෙන්, ප්‍රඥාවෙන් සමානයි. බණ අහන්න එනවා. බණ අහලා යනවා. එක්කෙනෙක් බණ අහලා ගිහින් නතර වෙන්නේ නැහැ, දායකයා වෙනවා. ඒ කියන්නේ සිව්පසෙන් උපස්ථාන කරනවා. අනිත් එක්කෙනා බණ අහලා යනවා විතරයි, දායකයා වෙන්නේ නැහැ. ඒ නිසා දායක අදායක වෙනස මේ දෙන්නගේ තියෙනවා. නමුත් ශ්‍රද්ධාවෙන්, සීලෙන්, ප්‍රඥාවෙන් සමානයි. ස්වාමිනී යම් මෙහෙකින් ඔවුන් මිය පරලොව ගිහින් දෙවියන් අතර ඉපදුනොත් දෙවියන්ගේ ලෝකයේදී මේ දෙදෙනාට ලැබෙන විපාකවල සමානත්වයක් හෝ වෙනසක් තියෙනවද? තිබෙනවා. උන්වහන්සේ වදාරනවා මහේසාක්‍ය දිව්‍යයන් වෙලා ප්‍රත්‍යපහසු නැත්නම් සිව්පසේ හොඳින් විඳින්නේ දායකයා. අදායකයා අල්පේසාක්‍ය දෙවි කෙනෙක් වෙනවා. එතකොට එතන සම්පත් අඩුයි. හොඳයි ස්වාමීනි, මේ සම්පත් ඉවර කරලා වුන් මිනිසුන් අතර උපදිනවා. දැන් වෙනසක් තියනවාද? තිබෙනවා. දැනුත් දායකත්වයේ දරුවු පුද්ගලයාට ආයුර්ණ සැප බල මැනවින් තිබෙනවා. පහසුවෙන් ප්‍රත්‍ය හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. අනිත් කෙනා දුකසේ ප්‍රත්‍ය උපයාපපයා ගන්න ඕන. ස්වාමීනි මේ දෙදෙනා ගෙදර අතහැරලා පැවිදි වුණා. දැන් වෙනසක් තියනවාද? තිබෙනවා. දැනුත් චීවර පිණ්ඩපාත සේනාසන ග්‍රහණපත්‍ය හොඳින් හම්බ වෙන්නේ දායකයාට, අදායකයා
අඩුයි නැත්තම් දුකසේ හොයා ගන්න වෙනවා. ස්වාමීනි මේ දෙදෙනා නිවන් අවබෝධ කරගත්තා. වෙනසක් තියනවද? සෝමනාවේනි නිවන් අවබෝධය නම් වෙනසක් නැහැ. දැන් ඔබ මේකේ දකින්නේ මොකද්ද? මම දකින දේ දකින්න. මම දකිනවා දායකත්වය තමයි දෙවියන් අතර මිනිසුන් අතර පැවිද්දේ ආයු වර්ණ සැබ්බල නැත්තම් පත්‍ය පහසුව ලබා දුන්නේ. අදායකයට ඒක නැහැ. දායකත්වයෙන් නෙවෙයි නිවන් ලබා දුන්නේ සද්ධාවෙන් සීලෙන් ප්‍රඥාවෙන්. ඒක සමාන නිසා දෙන්නටම නිවන් හම්බ වුණා. නමුත් සංසාරේ සැප පහසුව හම්බ වුණේ ප්‍රඥාවට නෙමෙයි දානයට සීලයට. අන්න ඒ නිසා සසර ගමනේදී සුව පහසුව සඳහා තමයි මේ දායකත්වය නැත්නම් දාන ආදී කටයුතු වල පුණ්‍ය කටයුතු වල උපකාරය තියෙන්නේ. මේක සම්බන්ධයෙන් ඈකල ප්‍රකාශය හරිම සුන්දරයි. අච්චරියම් බන්තේ අබ්බුතම් බන්තේ ස්වාමිනේ ආශ්චර්යයි පුදුමයි. අලමේව දානානි දාතුන් අලම් පුඤ්ඤානි කාතුන්. ඒකෙන් කියන්නේ දානීය දිය යුතුයමයි, පින් කළ යුතුයමයි. යත්‍රහිනම් මොකද කියලා කියනවනම් අර කතාව පෙන්නනවා. දේව භූතස්සබේ උපකාරානි පුඤ්ඤානි. දෙවියන්ට මහේසාක්‍ය වෙන්න උදව් වුණේ පින. මනුස්සයින්ට සෝසේ ජීවත් වෙන්න ලැබුණේ පින. පැවිද්දේ හොඳින් සිව්පස්සේ ලැබුණේ පින. මේ සමාජයේ පිනට ඊට වඩා දෙයක් ලැබෙන්නේ නැහැ කියලා තේරුම් ගන්නේ කවද්ද? පිනටම නිවන් ලැබෙයි කියලා හිතන් ඉන්නවද? නෑ, ප්‍රඥාවට නේද ලැබුණේ. අන්න ඒක දැනගන්න ඕන. ඒ නිසා මේ සම්මාදිට්ඨිය ඊට එහා පැත්තේ සම්මාදිට්ඨි ප්‍රඥාව කියලා තිබෙන්නේ. ඒ සම්මාදිට්ඨිය විග්‍රහ කරන්නේ දාන විපාක ඇත, කුසලයේ විපාක ඇත, කුසල කර්මයේ විපාක ඇත කියලා නොවේ. ඒක දසවස්තක සම්මාදිට්ඨිය විග්‍රහ කරන විදිය. මේක විස්තර කරන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛේ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති තී භික්ඛවේ සම්මාදිට්ඨිය. ඒකට කියනවා චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. ඒක දුකත් හේතුවත් නැති උතනත් මාර්ගය දැන ගැනීම පිළිබඳ සම්මාදිට්ඨිය. අරක ඒක නෑනේ. දැන් මට මේ පැහැදිලි කරන්න කියන්නේ සම්මාදිට්ඨිය ලැබෙන ආකාරයේ ධර්ම දේශනාවක්. අන්න දැන් මම කල්පනා කරනවා මිනිසාට මිනිසුන් අතර ඉන්න ඕන නම් දෙවියන් අතර ඉන්න ඕන නම් පස්පව් දස අකුසල් කරලා හරියන්නේ නැහැ. ඒක නේත මිත්‍යා දෘෂ්ටිය. ඒවට විපාක නැහැ කියලානේ ඔය කරන්නේ. විපාක නැති වුණාට විපාක විඳින්න වෙනවා. මොකද සංසාරේම කර්ම විපාකනේ. අන්න ඒක විශ්වාස කරාම පවට බයෙන් අපායට බයෙන් කෙනෙක් හික්මෙන එක තමයි දසවස්තුක සම්මාදිට්ඨිය. නමුත් ඒකේ පින මුදව් කරගත්ත එකේ උපාදානය තියෙනවා, භවගාමීත්වය තියෙනවා. ඒ නිසා භවගාමී සම්මාදිට්ඨිය උට කාම සුගතිය පැත්තට භව ගමන හම්බ වෙනවා. ඒක භවගාමී සම්මාදිට්ඨිය. නමුත් තථාගතයන් වහන්සේ තව සම්මාදිට්ඨියක් දේශනා කරනවා. සා තථාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. තථාගත බුදු පියාණන් වහන්සේ භව නිරෝධය පිණිස ධර්ම දේශනා කරනවා. භව නිරෝධය නේත මිත්‍යා දෘෂ්ටියත් නැහැ, අසවස්තුක සම්මාදිට්ඨියත් නැහැ. ඔන්න වර්තමාන සමාජයට භව නිරෝධය නැත්නම් නිවන් මඟ නැත්තේ ඔවුන් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වශයෙන් දසවස්තුක සම්මාදිට්ඨිය තුළ හිර වෙලා ඉන්න නිසා. අර සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය නැති නිසා, ආර්ය සම්මාදිට්ඨියට ඔහුට විවෘත වුණේ නැති නිසා අපි මෙතරම් මෙර දරන්නේ. සාමයේ මාධ්‍ය නාලිකාවන් අපට සහයෝගය දෙන්නේ අපි අනේන. මෙන්න මේ වැසුන කොටස විවෘත කරලා දීලා. ඉහාත්ම වශයෙන්ම නිවෙන මිනිසුන් හදන්න, මැරිලා නිවන මිනිසුන් හදන්න නෙවෙයි. තමන් ගත කරන ජීවිතය තුළම යහපත් යුතුකම් ඉටු කරමින් මේ අවිද්‍යාන්ධකාරය දුරු කරගන්න පාර හදන්න. අන්න මේ සම්මාදිට්ඨියට පැමිණීම සඳහා ඔබ ස්ත්‍රිය, පුරුෂයා, ගිහියා, පැවිද්දා වශයෙන් බලන ඇස වෙනුවට ඔබට ඔබ හැමෝටම පොදු ධර්මතාවයක් ඔබ ළඟ ක්‍රියාත්මක වෙනවා. ඒ ඇසින් බලන්න ඉගෙන ගන්න. මේ ආර්ය සම්මාදිට්ඨිය දේශනා කළේ ස්ත්‍රියට, පුරුෂයාට, ගිහියාට, පැවිද්දාට එක එක ශික්ෂාපද එක එක බණ වශයෙන් නෙවෙයි. ඒ අර ශික්ෂාපද සංවරයේ පුණ්‍ය මාර්ගයේදී තමයි ගෙදරට 5යි, පොයට 8යි, පොඩි හාමුදුරන්ට 10යි, ලොකු හාමුදුරන්ට උපසම්පදා කියලා තියෙන්නේ. ඒ පුද්ගලයන් වශයෙන් කායික මානසික වශයෙන් හික්මෙන්න පුළුවන්, ඇඳුමෙන් හික්මෙන්න පුළුවන් ස්වභාවය. සිවුරු පරවාගෙන හාන්න බෑනේ. නිසා උන්වහන්සේලාට හාන්න පොරු ගන්න කියලා නැහැ. අපේ රටේ නම් සමහර අය මම දැක්ක පහුගිය කාලේ හාන්න පොරු ගන්න කොටන්නත් යනවා. කොතරම් සජාතාර සම්පන්නද දන්නේ නැහැ. මේ ඉගැන්වීම් වලට අනුව ගත් කල. ඒ සඳහා වෙනම ජීවිතයක් තියෙනවා. ඔව් ස්වාමින් වහන්සේලා නෙමෙයි උපාසක මහත්තුරුවත් හාන්න පොරු ගන්න යන්නේ නැහැ නේ පොයේ දවසට. එදාට ඒ අයත් පන්සලේ නතර වෙලා බණ අහනවා. අර කලිසමක් ඇඳගෙන හරි අමුඩු ලෙන්සුවක් ගහගෙන හරි මඩට ඔරොත් දෙන විදිහට ඇඳුමක් ඇඳගෙන යන්න එපා. ආහාර පොහොන්න හාන්න පොරු ගන්න. මේකවත් තේරෙන්නේ නැහැ නේ සමහර අයට.
එනිසා ඒ ශික්ෂාපද මට්ටමක් දීලා තියෙන්නේ පංචශීලයේ ප්‍රශ්නයක් වෙන්නේ. අටශීලයේදී බෑ අහන්න පෝරු ගන්න. එහෙනම් දසශීලයේදී හෝ සාමාන්‍ය සීලයේදී කොහොමත් බෑ උපසම්පදා සීලයේදී එහෙම. එහෙම ආදර්ශයෙන් පෙන්වන්න ඕන සමා. ඒ බාහිරෙන් සංවරය. නමුත් ඔය පංචශීලයේ හෝ අටශීලයේ හෝ දසශීලයේ උපසම්පදා සීලයේ හෝ ඕන එකක ඉන්න වරදක් නැහැ. මීට එහාට මේ ඕන එකක් තුළ ඉඳමින් යන්න පුළුවන් ආර්ය සම්මාදිට්ඨියක් තියෙනවා. ඒක හාමුදුරුවන් සඳහා පමණයි, ආරණ්‍ය සඳහා පමණයි, උපසපන්නය සඳහා පමණයි කියලා හැම දේශනා කරලා නැහැ. මතක තියාගන්න. ඒකට අවශ්‍ය වෙන්නේ තේරුම් ගැනීම විතරයි. අන්නේ තේරුම් ගැනීමේදී එතෙන්ට අවතීර්ණයකට තමයි සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මේක දේශනා කළේ හැමෝටම පොදු ඒකකයක් මුල් කොටගෙන. බලන්න ඔබ තුලින් මේ ඒකකය ඔබ ළඟ තිබෙනවද කියලා. ඔබ සමානද බලන්න. මේ ඒකකේ විග්‍රහ කරනකොට ඔබ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වශයෙන්ද ඊට වඩා ගැඹුරකින්ද පේන්නේ බලන්න. අපට ස්ත්‍රී පුරුෂ භාවයක් ලැබී තිබෙන්නේ සමාජයේ පැවැත්ම සඳහා උපතින්. නමුත් ස්ත්‍රී පුරුෂ භාවයේ ඉක්මවා ගියාපුවම අපට තිබෙන්නේ හැමෝටම සිතයි කයයි. සිතයි කය තව ටිකක් විග්‍රහ කරලා බලපුවම තියෙන්නේ හැමෝටම තියෙන්නේ ඇහැයි කනයි නාහයි දිවයි කයයි සිතයි. ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. හැමෝටම තියෙන්නේ පංචද්වාරයන්. පස්දොරටම හම්බ වෙන්නේ හැමෝටම ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රට රස, කයට පහස, සිතට අරමුණු. බෞද්ධයින්ටත් එහෙමයි, අන්‍ය ආගමිකින්ටත් එහෙමයි. අපි සත්තු ගැන කතා නොකරමු. මේ ලෝකේ ඉන්න සියලුම මනුස්සයින්ට ඒක එහෙමයි. පොදු බවක් පේනව නේද? මේ පොදු බව තුළ තව එහාට පෙන්වනවා තථාගතයන් වහන්සේ. ඝන කය නම් අවුරුදු 60ක් 70ක් තියෙන සායකේ පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතුවට කමක් නැහැ. ඇත්ත නෙවෙයි, හිතුවට කමක් නැහැ, සාධාරණයක් තියෙනවා. මොකද ඊයේ හිටපු කෙනාම අදත් පේනවා, අද හෙටත් පේන නිසා. නමුත් මේ කය පාලනය කරන්නා වූ සිත ගැන කතා කරනකොට ඉති මනෝ, ඉති චිත්ත, ඉති විඥානං තුන කතා කරන්නේ සිතට. යයි කියනු ලැබේද? එය අසුරු ගසන තැනකට වඩා නොතෙබී හටගෙන නැසෙන එකක්. ලහු වේගයෙන් පරිවර්තන් වෙනස් වෙනවා. සිතේ ස්වභාවය අසුරු ගසන තැනකින් හටගෙන නැසෙනවා. පිළිගත්තත් නැතත් මොන ආගමේ හිටියත් සිත අසුරු ගසන තැනකින් නැසෙන එකක්. මතක තබා ගන්න ඕන. අන්න එතනදී තව දෙයක් බුදුන් වහන්සේ පෙන්නනවා. මේ ලෝකේ ඉන්න මිනිස්සුયો ඔය කයේ තිබෙන හැඩවැඩ, උගත්කම්, ධනවත්කම් මුල් කොටගෙන මම අහවල් කෙනෙක් කියලා මමත්වෙන් අරන් ඉන්නවා. ඔවුන් මම කියන්නේ කයට. තමන්ට තියෙන ධනය, කුලය, නිලය, ස්වර්ණාභරණ, උගත්කම්, නෑදෑ සම්බන්ධකම්, තව කාරණා නිසා එහෙම කෙනෙක් ටිකක් ආඩම්බර වෙනව නැත්නම් ඇඟට ගන්නවා. නමුත් ඒ මම නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාරන මම. ඒ මම කයනේ මයන්න. එහෙම නැත්නම් කයන්නේ යන්න. නමුත් බුදුරජාණන් වහන්සේ සුතවන්ත සූත්‍රවල දේශනා කරන්නේ පෘථග්ජන පුද්ගලයාට සිතට එන දෙයට මම කොට ගත්ත මුලාවෙන් මිදෙන්න බෑ. සිතට මොනවද එන්නේ? උපදින දවසේ ළමයන්ට මේකයිද තිබෙන්නේ? නැහැ. ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පව, පින, ධානය, කුහකකම මෙකී සහ නොකී. ධානය හිතට එනවා. ඒවයින් කොහොමද මම හැදෙන්නේ? අන්න ඒකයි හොයන්න ඕන. අන්න ඒවයින් හැදෙන මම සම්බන්ධයෙන් තමයි සක්කාය දිට්ඨි කියලා කතා කරන්නේ. වැරදි ආකාරයේ අර්ථ දක්වුවා වූ පොතපත පාලි සිංහලට පරිවර්තනය කිරීමේදී සක්කාය කියන්නේ මේ කයට කියලා මේ ලංකාවේ පොත්වලත් දීලා තියෙනවා. නමුත් ත්‍රිපිටකේ නම් එහෙම නැහැ. ත්‍රිපිටකේ පෙන්නන්නේ සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට. අන්න වචනයක් ආවා පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය තුල දුක දේශනා කළා වූ පංච උපාදානස්කන්ධෙන් මිදීම, දුකින් මිදීම වශයෙන් දේශනා කළ එක තමයි සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය. දැන් එතනින් එහාට යන්න එහෙනම් පංචස්කන්ධ, පංච උපාදානස්කන්ධ දැනගන්න වෙනවා. කොහෙද මේක තිබෙන්නේ? මේක තිබෙනවා චුල්ලවේදල්ල සූත්‍රය තුල ධම්මදින්නා රහත් මෙහෙණිය ඉදිරිපත් කළා වූ ප්‍රශ්නයකට ඇගේ ස්වාමි පුරුෂයා විසින්, ගිහි ස්වාමි පුරුෂයා විසින් ඉදිරිපත් කරපු ප්‍රශ්නෙට උත්තරයක් දීලා තිබෙනවා. ඔහු අහනවා, ආර්යාවනි, සක්කාය කියලා කියනවා, කොපමණින්ද සක්කාය කියලා කියන්නේ? ඔන්න මම පිළිගන්නවා. එතුමිය දේශනා කරලා තිබුණා නම්
විසාකය මේ කයටයි සක්කාය කියන්නේ කියලා මම එහෙනම් ඒක පිළිගන්නවා. එහෙම නෑනේ. ඈ ප්‍රකාශ කරනවා විසාකය මේ රූප වේදනා සංඥා සංකාර පහට උපාදානයට හේතු වෙන්නා වූ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියනවා. ඒකට එන දේ මමත්වෙන් ගන්නවට දිට්ඨි කියනවා. ඒකට එන දේ. ඒකට දවස පුරා ඒකට කීයක් ජාති වෙනව ඇද්ද? ජීවිතේ පුරා ඒකට කීයක් ජාති වෙනව ඇද්ද? අන්න සම්මා දිට්ඨියට පැමිණෙන්නට සක්කාය දිට්ඨි සංයෝජනය කැඩෙන්න ඕන. සක්කාය දිට්ඨිය දන්නේ නැත්නම් කොහොමද කැඩෙන්නේ මේ සමාජයේ? අන්න එකයි තේරුම් ගන්න ඕන. ඒ වගේම තවත් එකක් තිබෙනවා. ඒකට කියන්නේ සක්කාය කියන සූත්‍රයමයි සක්කායංචෝ වික්ඛවේ දේසිස්සාමි. සක්කාය සමුදයංච. අහන්නේ මම වට සක්කායත් සක්කායට හේතුවත්. කතමංච වික්ඛවේ සක්කායෝ. පංච උපාදානස්කන්ධෝ තිස්ස වචනීය. ඒකට කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා. දැන් පංච උපාදානස්කන්ධ කියන්නේ කයද? එහෙනම් අර සක්කාය කියන්නේ මේ කය කියලා ලියපුවත් ඒ කාලේ හිතලා තේනවා පංච උපාදානස්කන්ධය කියන්නේ කය කියලා. එහෙමයි අපට වරදින්නේ. දැන් පංච උපාදානස්කන්ධය හොයාගෙන යාමේදී ඒකට උදව්ව කොහෙන්ද හම්බ වෙන්නේ? සංයුත නිකාය සත්තට්ඨාන කුසල සූත්‍රයේහි. ඒක පෙන්නනවා මනුස්සයින්ට ඇසයි කනයි නාසය දිවයි කය දොරවල් හයක් තියෙනවා කියලා. දොරවල් ගැන කතා නොකර කියනවා මේ දොරවල් වලට ගන්න අරමුණු රස විඳින්නට යාමේදී වේදනා හයක් පහළ වෙනවා. සංඥා හයක් පහළ වෙනවා. සංකාර හයක් පහළ වෙනවා. විඥාන හයක් පහළ වෙනවා. හයක් පහළ වෙන්නේ හය පොලක් තියෙන නිසා නේද? හය පොල ඇස කන නාසය දිවකය සහ සිත නේද? දැන් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපදින එකක් නේද පංචස්කන්ධය කියන්නේ. මතක තියාගන්න ඕන කාරණාව. එතකොට තව ටිකක් එහාට යන්න වෙනවා. අන්න දැන් වචන ඉගෙන ගන්නවා රූප වේදනා සංඥා සංකාර පහ. දැන් රූප කියනකොට ඔන්න වරද්ද ගන්නවා. අතට අහු වෙන જાති කියලා තමයි කල්පනා කරන්නේ. සමාජයේ හිතන් ඉන්නේ එහෙම තමයි. නමුත් කාය කියන්නේත් කාය කියලා තමයි හිතන්නේ. කාය කියන වචනටත් කාය කියලා යොදනවා. නමුත් කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියන්නේ මොකද්ද? ඒ කයේ සංසිඳීම සහ හිතේ සංසිඳීමද නෑ. කාය කියන්නේ සිත, සිතුවිලි වලට චිත්ත කියලා කියනවා. සිතේ සහ සිතුවිලි වල සංසිඳීමට කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියනවා. සංකාර ස්කන්ධයට සංකාර කාය කියනවා. වේදනා ස්කන්ධයට වේදනා කාය කියනවා. සංඥා ස්කන්ධයට සංඥා කාය කියනවා. ඒක කාය කියන්නේ කාය නෙමෙයිනේ. ඒක ස්කන්ධයටනේ. එහෙනම් රූපස්කන්ධය කියන්නේත් කාය වෙන්න බෑ. ඒකත් ස්කන්ධයක් වෙන්න ඕන නේද? එතකොට ස්කන්ධ කියන්නේ සමූහයන්ට නමක්. ඒවා එකක්වත් පඨවි ආපෝ තේජෝ නෙවෙයි. මතක තියාගන්න. අන්න දැන් තේරුම් ගන්න වෙනවා. ඇසට හමු වෙන්නේ රූපය. ඒකට කියන්නේ රූප රූපය කියලා. ඉස්සරහ තියෙන එක නම් ඉතින් රූපයක් තමයි ද්‍රව්‍යයෙන් හැදිච්චේ. නමුත් ඒක නෙමෙයිනේ ඔබේ හිතේ හටගන්නේ. ඔබේ හිතේ හටගන්නේ ඒක උදව්වෙන් වෙනම සිතුවිල්ලක්. ඇහැ ඇතුළ. අර කණ්ණාඩිය තුළ ඔබ පෙනෙනවා වගේ ඉදිරි රූපයක සෙවණැල්ලක් ඇසේ හටගත්තාම ඒක රූප රූපය වෙනවා. කණ්ණාඩිය වගේ රූප රූපයක් නොවුනට කනේ ප්‍රසාදයේ ශබ්ද රූපය වැදුනහම මෙතන ශබ්ද රූපය හට ගන්නවා. එතකොට රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප රූප 6යි. කවුරු හරි අත උස්සලා කියන්න චිත්‍රපටියක් නරඹෙන් ඉන්න වෙලාවට චිත්‍රපටියේ තියෙන රූප විඳිනවා වරුණාම කය විඳිනවද කියලා? කවුරු හරි අත උස්සලා කියන්න ගීතයක් අහමින් ඉන්න වෙලාවට ගීත රසය විඳිනවා වරුණාම කවුරු හරි කය විඳිනවද කියලා? කවුරු හරි අත උස්සලා කියන්න රසයක් විඳින වෙලාවට දිවෙන් රස විඳිනවා වරුණාම මේ කය විඳිනවද කියලා? මන්දයත් මේ රූප කියන්නේ ශරීරය කියලා පතරපු මිත්‍යා දෘෂ්ටියක් රටේ තියෙනවා. ගොඩ එන්න බැරි තරම්. තාමත් ඕක කරගහගෙන යනවා. සත්තාට්ඨාන කුසල සූත්‍රයවත් කියවලා බැලුවොත් මේකෙන් නිදහස් වෙන්න පුළුවන්. මන්දයත් තථාගතයන් වහන්සේ වදාහරනවා. එතකොට අර වේදනාව හටගන්නේ වේදනාව කියන්නේ රිදීම නෙවෙයි විඳීම රූප රූපය විඳින ආකාරය. ශබ්ද රූපය විඳින ආකාරය. ගන්ධ රූපය ශබ්ද රූපේ නම් මිහිරි යමිහිරි කියලා. ගන්ධ රූපේ නම් ගඳයි සුවඳයි කියලා. රූප රූපේ නම් හතුරා මිතුරා කියලා. රසේ නම් රසයි තිත්තයි කියලා. විඳින්නේ අරමුණ නෙවෙයිද? ඔබ තුල මේක දැක්කාම පොත් 100ක බොරු ලියලා තිබුණත් මේක නේද ඇත්ත කියලා තේරෙනව නේද ඔබට? එමයි මේ ඉදිරියට යන්න ශක්තිය ඕන වෙන්නේ. සම්මාදිට්ඨියට පැමිණෙන්නේ මගෙන් මේ අහන්නේ. හරි. එතකොට එහෙමනම් රූප 6යි.
රූප හය නේද වේදනා හයකින් විඳින්නේ. රූප හය නේද රූප සංඥා, ශබ්ද සංඥා කියලා සංඥාවෙන් හඳුනන්නේ. රූප වලට නේද රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා කියලා තණ්හායකින් බැඳෙන්නේ. ඒ තණ්හාව නැති කරන්න කය රූප වශයෙන් ගත්ත කෙනෙකුට පුළුවන්ද කියලා කියන්න මට? තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය. එහෙනම් දොරවල් හයෙන් මේ අරමුණු හයට බැඳුන එකනේ තණ්හාව කියලා කියන්නේ. එතකොට ඒක තේරුම් ගත්තේ නැතුව රූප කියන්නේ ශරීරය කියලා ගත්තාම තණ්හාය නැති වෙනවද? අර සංඛාර කියන්නේ මේක තමයි චේතනා. සංඥා සංඛාර. දැන් මේ ඇස තුල පහළ වෙන අරමුණ රූපයේ මුල් කොටගත් වේදනාව, වේදනාව මුල් කොටගත් සංඥාව, සංඛාරය මුල් කොටගත් සංඛාරය, මේ සියල්ල හඳුනීම සඳහා පහළ වුණ චෛතසිකයේ විඥානය. නාම රූප බෙදීමේදී රූප කියන්නේ ශරීරය, නාම කියන්නේ වේදනා සංඥා සංඛාර කියලා බෙදහු බෙදිල්ල බුදු සමයෙන් නිවන් මඟ අතුරුදහන් වෙන්න හේතු වුණා. මතක තබා ගන්න. අන්දයත් එතනින් එහාට යන්න බැරි වුණා. මේ රූප නාම රූප කියලා දෙකක් මේකේ අද්‍රව්‍ය නෙමෙයි. නාම රූප කියන්නේ නම් කරපු රූප කියන එක. ඉදිරියෙන් තියෙන ගෙඩිය කොස් ගෙඩිය, ඉදිරියෙන් තියෙන ගෙඩිය මලක්, ඉදිරියෙන් තියෙන පෙරළු ගෙඩිය නම් කරපු රූප නෙවෙයිද? ඒ නාම රූප නිසා තමයි ඇසේ රූප හටගන්නේ. කොස් කියන දෙල් කියන. එහෙමයි ත්‍රිපිටකයේ තිබෙන්නේ. අපි නම් කරලා තියෙන්නේ. කොස් ගෙඩිය කියන්නේ නැතුව දෙල් ගෙඩිය කියවනම්, කෙහෙල් ගෙඩිය කියන්නේ නැතුව පුවක් ගෙඩිය කියවනම් අදටත් අපිට ඒකේ නාම රූපය. ඒක සම්මුතින් කියලා කියන්නේ. මේවා ආසෙන් හටගන්න එක අපේ කය පිළිබඳවත් අපි දන්නේ ඇසෙන් පහළ වෙන සිතින් නැරුණාම කය ගැන අපි දන්නේ නැහැ. මිය ගිය පුද්ගලයෙකුට කය තියෙනවා දන්නවද එයා? ඒ දන්නේ නැත්te සිතින් අරමුණක් එන්නේ නැති නිසානේ. ලෝකේ තියෙන සියල්ලක්ම දන්නේ අරමුණක් මගින්. අරමුණ කියන්නේ ද්‍රව්‍යද? අරමුණ කියන්නේ සිතුවිල්ලක් නේ. අන්න එහෙම පංචස්කන්ධයම නාම කියලා ඉගෙන ගන්න වෙයි. පංචස්කන්ධයෙන් කොටසක් රූප කියලා ගත්තාම මෙතනින් එහාට ලෝකේ හදන්න බෑ. මන්දයත් අපටනේ ඝන කයක් තියෙන්නේ, දෙවියන්ට නෑ, බ්‍රහ්මයින්ටත් නෑ, ප්‍රේතයින්ටත් නෑ. එතකොට එහෙ කොහෙද කයක් තියෙන්නේ? වේදනා සංඥා සංකාර හතරෙන් පරලෝකෙ හිඳ තියෙන රූපේ මෙහෙ තියලා. කල්පනා කරලා බලන්න. මට එහෙම පිළිගන්න බැරි කාරණා තියෙනවා. මන්දයත් බුදුන් වහන්සේ කරන සාකච්ඡාවකදී දෙවියෝ කියනවා අපි මේ සක්කායෙන් මිදිලා ඉන්නවායි කියලා. හිතන් හිටියේ අපිටත් සක්කාය තියෙනවා. ඒ සක්කායගේ පංච උපාදානස්කන්ධයටනේ. දෙවියන්ට අපිට වගේ ඝනකයක් තියෙනවා කියලා සමාජය විශ්වාස කරනවා. නමුත් මහා කච්චායන මහරහතන් වහන්සේ පැහැදිලි කර වදාරනවා සත්වයින්ට ජාති තියෙනවා. මරණ තියෙනවා. ජරා ව්‍යාධි සමහර අයට තියෙනවා, දෙවියන්ට නැහැ කියලා. දෙවියන්ට ජාති තිබුණාට මරණ තුනක් ජරා ව්‍යාධි නැත්තේ ඇයි? ජරා ව්‍යාධි තියෙන දිරණ කයක් තියෙන අයට දෙවියන්ට ඝන කයක් නැති බැවින් ජරා ව්‍යාධි නැහැ කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. මම හොයාගන්න කොහෙන් හරි. අපි හොයන්න කියන්නේ. එහෙනම් රූප නැහැ දෙවියන්ට. ඒත් පංච උපාදානස්කන්ධේ රූප තියෙනවානේ. ඒකනේ සක්කාය කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි බ්‍රහ්මයින්ට. බ්‍රහ්මයින් ගැන කතා කරන සූත්‍රයක් තියෙනවා ගිලාන කියලා. සදහවත් උපාසකවරයෙක් සංසාරයේ අතෑරගෙන යාමේදී පවා තෑරලා, පිනා තෑරලා, දිව්‍ය ලෝකේ අතෑරලා බඹලව අරමුණු කරනවා නම් බඹලවත් අරමුණු කරන්න එපා. ඒකෙත් සක්කාය තියෙනවා කියලා බුදුන් වහන්සේ වදාරනවා. බඹලව සක්කාය තියෙනවා කියන්නේ අපිට වගේ වැසකිලි යන්න පුළුවන් කයක් තියෙනවා කියන එකද? නෑ, පංච උපාදානස්කන්ධය තියෙනවා කියන එක. අන්න දැන් පංච උපාදානස්කන්ධේ රූප නැතුව ගත්තාම තුන් ලෝකෙටම ගලපන්න පුළුවන්. පංච උපාදානස්කන්ධේ රූප කියලා ගත්තොත් අපායටයි, දිව්‍ය ලෝකෙටයි, බ්‍රහ්ම ලෝකෙටයි ගලපන්න බෑ. ඔන්න මම සම්මාදිට්ඨියට පත් වෙන හැටි පැහැදිලි කරන ආකාරය. කොතරම් සම්මාදිට්ඨිය ලබන්න තිබෙනවද? මට මතකයි මම එක දවසක් බලන් ඉන්නවා තැනකදී විහාරස්ථානයකදී. ඉතින් ඒකට ඇවිදින් වන්දනා කරපු අහිංසක අම්මලා ටිකක් මේ උඩ බලලා ඇඳලා තියෙනා වූ සිතුවම් දෙහැ බලලා බ්‍රහ්ම ලෝකේ. ඒගොල්ලෝ හිතන් ඉන්නේ අර ඇඳපු පින්තූර වලට අනුව එහෙත් ඒ වගේම මාංශ කයවල් තියෙනවායි කියලා. මං යන්න ඉන්නේ ආන් හරි කියලා පෙන්වුවා බඹලෝ යන්න. ඔබ හිතනවාද පව් කරලා හැලි පින් කරලා හැලි බඹලෝ යන්න පුළුවන් කියලා? පව් කරලා අපාය යන්න පුළුවන්, පින් කරලා මිනිසුන් අතර දෙවියන් අතර උපදින්න පුළුවන්. බඹලෝ යන්න ලෞකික ධානය වඩන්න ඕන. ඒකවත් දන්නේ නැහනේ. සම්මාදිට්ඨියක් කොහෙන්ද තියෙන්නේ එතකොට? ඒ තමන් උපදවාගත්තේ කෙන්නේ පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම. පරලෝ යන්නේ දෙපයින් නෙවෙයිනේ. එක් රැස් කරගත්ත පාප කර්මයෙන්, පුණ්‍ය කර්මයෙන්, ධාන කර්මයෙන්.
අලුතෙන් අහන අයට නම් සම්මාදිට්ඨියටපත් වෙන්න බොහෝ දේවල් තිබෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ මේ විශ්වය නැත්නම් කාම රූප අරූප භවත්‍රයේ විවරණය කළේ පංචස්කන්ධය තුල. පංච උපාදානස්කන්ධය තුල. ඒක පොතේ බලන්න නැතුව ඔබ ළඟ තියෙන පංච උපාදානස්කන්ධයෙන් බලන්න පුරුදු වෙන්න. එතකොට පව් රැස් වෙනවා කියන්නේ පව් උපාදානය වෙනවා. පින් රැස් වෙනවා කියන්නේ පින් උපාදානය වෙනවා. ධාන කුසල් රැස් වෙනවා කියන්නේ ධාන උපාදානය වෙනවා. උපාදානයේ බයං දිස්සා ජාති මරණ සම්භවේ. ඉතින් ජාති භවපච්චා ජාති අපායටත් ජාති දිව්‍ය ලෝකටත් ජාති බ්‍රහ්ම ලෝකටත් ජාති. ජාති මිදිලා නැහැනේ. මතක තබා ගන්න. නමුත් අනුපාදාය මුච්ඡන්ති. ඔබට උපාදානයෙන් මිදෙන්න පුළුවන් නම් කොහොමවත් ජාති මරණ නැහැ. අර ඒකෙත් තියෙනව නේද ජරා ව්‍යාධි නැතුව ජාති මරණ කියලා විතරක්. මතක තියාගන්න. ඒ කියන්නේ හැමෝටම ජාති මරණ පොදුයි. අපායටයි දිව්‍ය ලෝකටයි බ්‍රහ්ම ලෝකෙටයි. නමුත් ජරා ව්‍යාධි ඝනකයක් තියෙනාට විතරයි. රහස් ඔය පොත්වල තියෙනවා පදවල හොඳට තේරුම් ගන්න බලන්න. එහෙමයි ධර්ම ශ්‍රවණය කිරීම තුළින් Tamanගේ දැක්ම නිවැරදි වෙන්නේ. ඔය දිට්ඨිජු කම්ම කියලා කියන්නේ. Taman හිතන පතන විදිහට හිතන්නේ නැතුව බුදුන් වහන්සේ වදාළ පරිදි තේරුම් අරන් බලන්න. එතකොට ලැබෙන සම්මා දිට්ඨිය ගැඹුරු එකක්. දැන් එහෙමනම් පංච උපාදානස්කන්ධ නැමැති ඒකකේ පවෙන් පුරවාගෙන අපාය යන යානය තමයි පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයට ගොඩ වෙලා අපාය යනවා. පංච උපාදානස්කන්ධයේ පිනෙන් පුරවාගෙන දිව්‍ය ලෝක යන යානයක් බවට පත් කරගෙන දෙවියන් අතරට යනවා. පංච උපාදානස්කන්ධයේ ධානයෙන් පුරවාගෙන බඹලෝ යනවා. කවුද පංච උපාදානස්කන්ධෙන් මිදුනේ? කවුරුත් මිදිලා නැහැ. පව් උපාදානය කරගත්ත කෙනා මිදිලත් නැහැ. පින් උපාදානය කරගත්ත කෙනා මිදිලත් නැහැ. ධාන උපාදානය කරගත්ත කෙනා මිදිලත් නැහැ. බුදුදහම මිනිස්සුන්ට උපාදානෙන් මිදීම මුල් කොටගත් ධර්මපරයායක්. මිනිස්සුන්ට වෙන කාටවත් නෙමෙයි. තස්සීදං සම්මුඛී භූතං යං ලෝකස්මින් සුදුල්ලබං. මේ ලෝකෙ මිනිස්සුන්ට මොන ගැහෙනවා දුර්ලභ කරුණු දෙකක්. මනුස්ස ප්‍රතිලාභය එක. ඒකට හමු වෙනවා මෙන්න මේ කරුණු විග්‍රහයෙන් සද්ධර්මස්ස දේශනා. සදහම් හමු වුණොත් පමණක් මේ භවගාමීත්වයෙන් මිදෙන්න මිනිසාට පුළුවන්. අපේ හිතන් ඉන්නේ බ්‍රහ්ම ලෝකෙ ගිහිනුත් පුළුවන් දෙවියන්ටත් පුළුවන් කියලානේ. ඒවත් මිත්‍යා දෘෂ්ටි. මතක තබා ගන්න. එහෙම මේ පාරක් තියෙනවා නම් එලා මෙහෙන්න ඕනේ නැහැ. බෝසතාණන් වහන්සේට තිබුණා කාලයේ දීපේ තිස්සේ කුලේ මව බලලා බඹලෝ උපදින්න. දිව්‍ය ලෝකෙ උපදින්න. එවිදලා එහෙ බණ කියන්න. එතකොට ඒ පැත්තේ එහෙම සංගායනා පවත්තන්න තිබුණානේ. ඉන්දියාවේ තියන්න ඕන නැහැ. ඔවුන්ගේ ලෝක මනෝලෝක බැවින්, ඔවුන්ගේ සගපරපුරක් ඇති නොවන බැවින්, ඔවුන්ට ග්‍රන්ථකරණයක් නැති බැවින් ඇයි කාලයේ දීපේ දේශේ කුලයේ බලලා මව කුලකට ආවේ? ඒ කල හැක්කේ මිනිසුන්ට නිසා නේද? මන්දයත් මේ ලෝක දෙක පිළිබඳ තව විග්‍රහයක් තියෙනවා. ඔබ ඒක දන්නේ නැහැ. කුමක්ද? තථාගතයන් වහන්සේ කන නම් වූ සූත්‍රය දේශනා කරමින් වදාරනවා උන්වහන්සේ දැකවදාරයි කියලා සලායතන නම් වූ නිරයක්. ඒක උපමාවක් විතරයි. සලායතන කියන්නේ ඇහැ කන නාසය දිවකය කියන එක. ඒක නිරය වෙලා තියෙන හැටි පේනවා. කොහොමද? ඒකේ ඉන්න අයට උදේ ඉඳලා රැ වෙනතුරු ඇහැට කනට නාසයට දිවට කයට හම් වෙන හැම එකක්ම අකමැති අප්‍රසන්න අමනාපම දේවල්. දැන් ඒක නිසා උපදින්න සැපද දුකමයිනේ. අන්න ඒ වගේ නිරේස ඉන්න සත්වයාට දුක් විඳිනව ඇරුණාම ඊට එහාට යමක් තේරුම් ගන්න කාලයක් නැහැ. බුදුන් වහන්සේ වදාරනවා සලායතනම් වූ ස්වර්ගයක් දැක වදාරයි කියලා. ඒකේ උදේ ඉඳලා රැ වෙනකල් ඉන්න අයට දොරවල් හයෙම ප්‍රසන්න මනාප ඇලුම් කරන දේවල් උපදිනවා. ඒකේ එතකොට දුකක් නැහැනේ. ඒක දිහා බලන් ඉන්නවා චිත්‍රපටයක් බලන් ඉන්නවා වගේ. එතකොට එයාට දුකින් මිදෙන්න ඕන කමක් නැහැ. මොකද දුකක් දන්නේ නැහැ. අරයට දුක තේරෙන්නේ නැහැ. දෙවියන්ට දුකින් මිදෙන්න ඕන කමක් නැහැ. මිනිසාට සැප දුක දෙක නිති පෙරලේ. ඒ නිසා ඒකේ තන්න අර සැප දුක දෙපැත්තම තියෙනවා. ඒ දෙකෙන් මිදෙන්න පිළින එක තමයි ශන සම්පත්තිය කියන්නේ. ශන සම්පත්තිය අපාගත සත්වයින්ටත් නැහැ දෙවියන්ටත් නැහැ. ඒක තියෙන්නේ මිනිසුන්ට. තේරුම් ගන්න ඕන කාරණාව. එනිසා ඔබ ලබා තිබෙන්නා වූ මේ වාසනාවන්ත ගුණය බව ගුණවන්ත බව මේ විශ්වයේ කොතනකවත් ලැබෙන්නේ නැහැ. හරියට ලක්ෂ සංඛ්‍යාත ලොතරැයිපත් වලින් 1 2 3ට හොඳ දිනුම් ඇදෙනවා වගේ මිනිසුන් අතර ඉන්න මිනිසුන් කී දෙනෙකුටද මේ දේවල් තේරුම් යන්නේ තේරුම් කරලා දෙන්නේ.
අන්න එනතුරු ඊට පස්සේ ඔබට මේ ජීවිතේ යොදා ගන්න පුළුවනි උපාදානයෙන් මිදෙන්න. උපාදානයෙන් යෙදෙන්න පුළුවන් පෘථග්ජනයට පව්පින් ධානය තුළ උපාදානයෙන් මිදෙන්න පෘථග්ජනයින්ට බෑ. උපාදානයෙන් මිදෙන මාර්ගයට කියනවා ආර්ය සම්මාදිට්ඨිය කියලා. උපාදානයෙන් මිදෙන්නේ දවසට එක සැරයක් නෙවෙයි. උපාදානයෙන් මිදෙන්නේ අවුරුද්දට එක සැරයක් නෙවෙයි. ජීවිතේට එක සැරයක් නෙවෙයි. උපාදානස්කන්ධයක් කන්දයක් පාසා උපාදානය වීම සිදු වෙනවා. මිදීම සඳහා පාරක් හදා ගන්න වෙනවා. අන්න ඒකයි යහපත් දැකීම. සසර හදන හැටි දකිනවා. පව තුළ උපාදානයේ සසර හැදෙනවා, පින තුළ උපාදානයේ සසර හැදෙනවා, ධානය තුළ උපාදානයේ සසර හැදෙනවා. පවත් පංච උපාදානස්කන්ධය, පිනත් පංච උපාදානස්කන්ධය, ධානයත් පංච උපාදානස්කන්ධය. පෘථග්ජනයාට දැන් ඒක තුළ නම් උපාදානයෙන් මිදීමේ සම්මාදිට්ඨිය නෑ නේද? නමුත් අනුපාදාය මුච්ඡanti ජාති මරණ සංකය. ජාති මරණ නැති වෙනටන් උපාදානයෙන් මිදෙන්න වෙනවා. අන්න ඒ දැක්ම ලැබෙන එක තමයි ආර්ය සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මිනිසාට ආපු ගමනේදී පවපින ධානය කියන කාරණාව ඔස්සේ ඇසෙන් කනින් නාසෙන් දිවෙන් කයින් සසරට බැඳෙන සක්කාය හදන සංයෝජන, සක්කාය කියන්නේ සසරට බැඳෙන කියන එකනේ. සංයෝජනේ වෙන තැන සංයෝජනේ නොවෙන්ට සක්කාය සමුදයගාමී ප්‍රතිපදාවේ ඉන්න අයට සක්කාය නිරෝධගාමීත්වය බුදුන් වහන්සේ දේශනා කරනවා. අන්න පාර, අන්න සම්මාදිට්ඨිය. මේ මොහොතේදීම සක්කායට පැමිණෙන්න වෙනුවට සක්කායට නොපැමිණෙන්න. බලන්න. ශුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛංසු මෝගරාජ සදා සතෝ අත්තානු දිට්ඨින් ඌහච්ච එවම් මච්චතරෝසිය. මොකද මේ පෙන්වන්නේ? ඔන්න කතාව පෙන්නනවා. මෝගරාජ කියන්නේ කෙනෙකුට කරපු ආමන්ත්‍රණයක් පුද්ගලයෙකුට ඔහුට පෙන්නනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ ස්කන්ධ ලෝකය මට සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය වශයෙන් බලන්න කියලා. කොහොමද? සදා සතෝ හැම කල්හිම සිහි ඇතිව. ඒකට මොකද කරන්න කියන්නේ? සක්කාය දිට්ඨියට නොපැමිණෙන්න උත්සාහ කරන්න. අත්තානු දිට්ඨින් ඌහච්ච වර්ධනය කරන්න. අර සක්කාය දිට්ඨියට නොපැමිණීම කියලා එකක් තියෙනවා නේද? ඔබ දසවස්තුක සම්මාදිට්ඨිය තුළ සහ නියත මිත්‍යා දෘෂ්ටිය තුළ මොකේද පැමිණෙන්නේ? සක්කාය දිට්ඨියට පැමිණෙනවා. ඒකයි මම කියේ සක්කාය දිට්ඨියට පැමිණලා සංයෝජන වෙලා පව් සංයෝජනයක් නෙමෙයිද පවෙන් අපාය යන්න පුළුවන්. පින් සංයෝජනයක් නෙමෙයිද පින් කාමසුඛතේ යන්න පුළුවන්. ධාන සංයෝජනයක් නෙමෙයිද රූපී අරූපී භවතල යන්න පුළුවන්. උද්දම් භාගිය. කවුද මිදුනේ? කවුරුත් මිදුන්නේ නැහැ සංයෝජන තුළ හිටියේ. බුදු සමය සංයෝජන වලට බැඳෙන ජීවිතයක් නොව සංයෝජන කඩන්න පුළුවන් ජීවිතයක්. අන්න එය තේරුම් ගැනීම තමයි ඔබ බලාපොරොත්තු වෙන ආකාරයේ සම්මාදිට්ඨියට පැමිණීම කියලා කියන්නේ. මම මේ ප්‍රාථමික විස්තරයක් කරන් ඉන්නේ අග ටික ඔක්කොම ගන්න වෙලාවක් හිටින එකක් නෑ. ඒවා මගේ දේශනාවල ඕන තරම් තිබෙනවා. දැන් මේක ඔබට තේරෙනවා නම් කෙස්ද ලොම්ද නියද දත්ද කයද මම නෑ. රූප වේදනා සංඥා සංකාර පහ සක්කාය ඒකට එන දේ මමකට ගැනීම දිට්ඨියයි. මොනවද ඒකට එන්නේ? ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පව පින අන්න මම හැදෙන දේවල්. උදුන් වහන්සේ මම හැදෙනවා කියලා පෙන්වන්නේ කෙස්ලොම් නිදත් වලින් නෙමෙයි. ලෝභයට ඇලීමෙන්, දේශයට ගැටීමෙන්, මෝහයේ මුලා වීමෙන්, ඊර්ෂ්‍යා කිරීමෙන්, ලෝභ කිරී ඒකට එන අදහසෙහි ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවෙන් දිට්ඨි වෙනවා. දිට්ඨි වුණාම මොකද වෙන්නේ? සක්කාය දිට්ඨි කියන්නේ පංච උපාදානස්කන්ධයට. පංච උපාදානස්කන්ධය කියන්නේ සංයෝජනය වෙන්නේ. සසරට බැඳෙනවා. අන්න එහෙම අපි සසරට බැඳෙන්න තමයි දන්නේ. නරක දේ තුල සසරට බැඳෙනවා. එතකොට අපාය යනවා. හොඳ දේ තුල සසරට බැඳෙනවා. එතකොට කාමසුගතියට යනවා. ධානය තුල සසරට බැඳෙනවා. බඹලෝ යනවා. භවගාමී යානයේ ගොඩ වෙලා භවගාමී වෙන්න දරුණහම් බුදුරු පහළ වෙනතුරු භව නිරෝධගාමීත්වයක් තිබුණේ නැත්තේ ඇයි? සසර සකල විද ආගම් වල සමයන් වල පංචස්කන්ධය තුල දේශනා කළා වූ අනාත්ම දර්ශනයක් නැති බැවින් බලන්න හොයලා පංචස්කන්ධයේ අනාත්මය දේශනා කරපු දහමක් එදා වාර්තයේ 62ක් මිත්‍යා දෘෂ්ටිවල තිබුණාද කියලා? නැහැ. තථාගතයන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාවෙන් දෙවෙනි ධර්ම දේශනාවෙන් අනත්ත ලක්කන සූත්‍රය ලියුණා නේද? අන්න ඒකේ පමණයි පංචස්කන්ධයේ අනාත්මය දේශනා කරන්නේ. ඔබට ආර්ය සම්මා දිට්ඨියට පැමිණීම සඳහා පංචස්කන්ධයේ අනාත්මය තේරෙන්න වෙනවා. පංචස්කන්ධයේ ආත්මය තුල තමයි දුක තියෙන්නේ. ආර්ය සත්‍යය. පංචස්කන්ධයේ ආත්මය තුළ තමයි පව් සිද්ධ වෙන්නේ, පින් සිද්ධ වෙන්නේ, ධානය කුසල් සිද්ධ වෙන්නේ, සතෙක් ඉන්නේ.
කය අතෑරියාට මේ ආපහු විපාක වශයෙන් කයක් හදන්න පුළුවන්කම, ජීවිතය අතෑරුණාට තවත් භවගාමිත්වයක් හැදෙන්න පුළුවන්කම මේ එකතු කරගත්ත පව් වලට, පින් වලට, ධාන වලට පුළුවන්. මන්දයත් ඒ වසියල්ල කර්ම රැස් කිරීමේ කර්ම පමණක් බැවින්. කර්ම මාර්ගයේ ජීවත් වෙනකොට නැත්තම් කර්ම විග්‍රහයට එනකොට තව රහසක් හම්බ වෙනවා. මොකද්ද? අහිංසක උපාසකම්ම දන්නවා කර්මේ. එයාට පව් විතරයි කර්මේ. තව ටිකක් එහාට බණ දහම් දන්න, දහම් පාසල් යන නැත්තම් සිල් සමාදන් වෙන කෙනා දන්නවා පාප කර්ම, පුණ්‍ය කර්ම. දැන් කර්ම එක දෙක වුණා. අදටත් මේ සමහර අය කර්ම කියන්නේ දුක් විපාක වලට, පව්කම් වලට විතරයි. තව ටිකක් එහාට යනකොට බුදු සමය තුල පෙන්නනවා චත්තාරිමානි භික්කවේ කම්මානි මයා සයන් අභිඤ්ඤාය සච්චිකත්වාප වේදිතානි. මහණනි මම මේ කර්ම જાති හතරක් තියෙනවා. මම මේ හතර ප්‍රත්‍යක්ෂ දැනුමෙන් දැකලායි දේශනා කරන්නේ. දැන් මට කියන්න මේ කර්ම જાති හතරෙන් නිවන් මඟ මොන කර්මයේද තියෙන්නේ කියලා. මම කර්ම જાති හතර කියන්නම්. අතිබික්කවේ කම්මං කන්නං කන්න විපාකං. මහණනි කර්මයක් තියෙනවා පාපකාරී, විපාකයේ දුක් සහගතයි. කර්මය රැස් කළොත් විපාකයේ දුක් සහගතයි. අතිබික්කවේ කම්මං සුක්ඛං සුක්ඛ විපාකං. මහණනි තව කර්මයක් තියෙනවා සුක්ඛං කියන්නේ පුණ්‍ය පැත්තට, යහපත් පැත්තට. කර්මය සුදුයි, විපාකයේ ලෞකික සැප විපාක. අතිබිකේ කම්මං කන්න සුක්ඛ විපාකං. තව කර්මයක් තියෙනවා කලුයි සුදුයි කලවම් කරපුවාම සැප දුක් විපාක. අන්න අපායේ කන්න විපාක, දිව්‍ය සුක්ඛ විපාක, මිනිසාට කන්න සුක්ඛ විපාක. සංසාරේම කර්ම විපාකනේ. අර සුක්ඛ විපාක වල එකක් තමයි තව බඹලෝ කියලා කියන්නේ. මෙන්න මේ තුන ගැන දන්නව ඇරුණාම තවත් එකක් ත්‍රිපිටකයේ තියෙන බව සහ ඒක අපි වෙනුවෙන් සක්‍රිය යුතු බව සමස්ත බෞද්ධ සමාජයේම වසර 50කට පෙර දැනගෙන හිටියේ නැහැ. ඒ කියන්නේ සමස්ත සමාජයටම දුකින් මිදෙන මඟ වැහිලා තිබුණේ. බලන්න අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ තියෙනවා කර්ම සූත්‍ර 7ක්. මම කියන්නේ සප්ත කර්ම සූත්‍ර කියලා. මේ හතේම තිබෙනවා තව කර්මයක්. අත්බිකවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛය අසංවත්තති. මන්නේ තව කර්මයක් තියෙනවා. කලුත් නෑ, කලු විපාකත් නෑ, සුදුත් නෑ, සුදු විපාකත් නෑ. ඒකට කියනවා කර්මක්ෂය කිරීමේ කර්මය. නිවන් ලබන්න කර්මක්ෂය කිරීමේ කර්මය කරන්න ඕනේ කෙනෙක්. අන්න එතෙන් එනකල් ධර්ම ශ්‍රවණය කළා ඉගෙන ගන්න. කර්ම රැස් කළොත් විපාක. එතකොට ඒක ලෞකික. කර්මසය කළොත් ලෝකෝත්තර විපාක. එනිසා බෞද්ධ සමාජයට විවෘත වේ යුතු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව පන්සිල් රැක්කත්, අටසිල් රැක්කත්, උපසම්පදා සිල් රැක්කත් ඒකට කමක් නැහැ. ඕන එකක ඉන්න. සිවුරේ හරි, සුදු ඇඳුමේ හරි, පාට ඇඳුමේ හරි ඉන්න. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඊට අදාළ සංයමයේ ඉන්න. ඒක කඩන්න නැතුව. නමුත් ඒක තුළ ඉඳිමින් ස්කන්ධ පංචකය තුළ කර්මක්ෂය කිරීමේ කර්මය කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. කර්ම රැස් කරන මග සසරට යන මග, එහෙම නැත්නම් මායාව වෙත යන මග. මොකද මායя කියන්නේ පංච උපාදානස්කන්ධයටනේ. පංච උපාදානස්කන්ධයේ තියෙනවා නම් මායя ඉන්නවා කියලා පෙන්වන්නේ. නම් මායයෙන් මිදිච්ච අපායෙත් නැහැ, දිව්‍ය ලෝකෙත් නැහැ, බ්‍රහ්ම ලෝකෙත් නැහැ. තථාගතයන් වහන්සේ පෙන්වනවා කර්මක්ෂය කිරීමේ කර්මය. ඒ මාර පරාජය කරන මග. ඒ බුදුන් වෙත යන මග. අන්න එතකොට ස්කන්ධ පංචකයෙන් පංචකයට අනාගත ඵල උපදින්න නැති වෙන්න කර්ම ශේ කරන විදිහක් බුදු සමය උගන්වනවා සිහියෙන් කටයුතු කිරීම නම් අප්‍රමාදය තුල. එතකොට ස්කන්ධ පංචකය උපාදාන නොවි නැතෙන්න, උපාදාන වෙලා කර්ම විපාක හේතු ඉතුරු නොවි නැසන්න පුළුවන් ක්‍රමයක් තිබෙනවා. සිහියෙන් කටයුතු කිරීමේදී මොහොතක් පාසාම මෙන්න මේ කටයුත්ත කරනවට අප්‍රමාද වෙනවයි කියලා කියනවා. අපමාදෝ අමත පදං. හරිනේ. සිහියෙන් කටයුතු කිරීමේ කියන අප්‍රමාදය නිවනට මගේ. එහෙනම් අසිහියෙන් කටයුතු කියන ලද ප්‍රමාදය පාපය තුලත්, පින තුලත්, ධානය තුලත් තිබෙනවා පංච උපාදානස්කන්ධයේ තිබෙන බැවින්. මෙන්න මෙහෙම මේවා විවරණය කරගෙන ආවහම ඔබට සම්මාදිට්ඨියක් ලැබෙනවා. තවදුරටත් මේවා පැහැදිලි කර ගැනීමේදී තවදුරටත් ඔබේ දැක්ම ගැඹුරු වෙනවා. එවිට ඔබේ හිස තුල පිරී පවතිනා වූ මිත්‍යා දෘෂ්ටි නැමැති කළු අලා අදහස් සිතින් නිවත් වී යනවා. කොතරම් දුරට තවදුරටත් බෞද්ධ නාමයෙන් හිටියට ඔබේ ඔළු තුළ මේ අපාය ගැන, දිව්‍ය ලෝක ගැන, කර්ම විපාක ගැන, බුදුන් ගැන මොනතරම් මිත්‍යා දෘෂ්ටිද තියෙන්නේ. බුදුන් කියන්නේ පිළිමයක් කියලා හිතන් ඉන්නවා. බුදුන් කියන්නේ ශරීරය කියලා හිතන් ඉන්නවා. පොඩි ළමයින්ට නම් පිළිමේ බුදුන් තමයි. පෘථග්ජනයින්ට නම් ශරීරය බුදුන් තමයි.
ධර්මයේ තේරුම් ගත්තට බුදුන් කියන්නේ ඊට වඩා ගැඹුරු කාරණයක්. ඒ නිසානේ ධර්මයේ දකීද බුදුන් දකී බුදුන් දකීද නිවන් දකී කියලා තියෙන්නේ. ධර්මයේ දකින්නවා කියන්නේ ඇස් දෙකෙන් දකින්න එකක්. අදත් ධර්මයේ තුලින් දකින්න බුදුන් දකින්න පුළුවන්. ඒ බුදුන් පිළිමේ හෝ ශරීරයේ විය නොහැකි නේද? බුදුන් ඔබේනතුරු බලන් ඉන්නවා. ඔබ කර්ම කර කර බුදුන්ට මග අරිනවා. ඔබ කර්මයක් සේකරන පාර තෝරාගත්තොත් තමයි බුදුන්ට යන පාර තියෙන්නේ. එහෙනම් මේ බුදුන්ට මග අරින බුද්ධ ආගමේ ඉඳලා හරියන්නේ නැහැ. මේක තේරුම් ගන්න. සම්මාදිට්ඨි වෙන්න. මේ ලබාගත් මනුස්ස ජීවිතේ මේව අහන්න හම්බ වුණාම තමයි ඇස් හැරෙන්නේ කන් පෑදෙන්නේ. ඇහුණාම. මොකද භවගාමී වෙන්න බුදුහාමුදුරුවෝ ඕන නැහැ. පව් කළත් පින් කළත් ධානය වඩවත් මොන ආගමේ ඉපදුනත් කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක හදාගෙන දුක් විඳින්න පුළුවන්. බාහිර වශයෙන් ආගමික සංකේත වලට පැහැදීමක් තියෙන්න පුළුවන් ඕනෑම ආගම. නමුත් ඇතුළතින් මේ ත්‍රිවිධ විතර්කයේ දුක හැමෝම විඳිනවා. මේක ප්‍රහාණය කරන්න බුදුවරු පැහැදිලි කරනවා තමන් විසින් මේ දේ කරන්න ඕනේ. අන්න එතෙන්ට පැමිණෙන්න. එතෙන්ට පැමිණුනහම ඔබට එතනින් එහාට අනුගමනීය ප්‍රතිපදාවක් තියෙනවා. ඒකට ආර්ය මාර්ගය කියලා කියනවා. ඒ ආර්ය මාර්ගයේදී කර්මශේම ආරම්භ වෙනවා සෝවාන් ආදී මාර්ගඵල පිළිවිලින්. ඒ සෝවාන් ආදී මාර්ගඵල පිළිවිලින් නිවන් තියෙන්නේ ආර්ය සම්මාදිට්ඨියේ. දසවස්තුක සම්මාදිට්ඨියට මාර්ගඵල ගේන්න ප්‍රාර්ථනා කරන්න එපා. කවදාවත් ගේන්න බෑ. අදාළ කරුණු තේරුම් ගනිමින් ලබාගත් ජීවිතයේ බුදුදහමින් හෙරික ආලෝකය ලබාගත් ජීවිතයේ ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධියෙන් දෙකරම සපුරා ගන්නට අවශ්‍ය නුවණැස පාදා ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං